Okay, thank you. YouTube ටික නේ අපි ඔක්කොම බලලා තියෙනවා මිස්. Right. ඇත්තට මේක ඒව අතිසාර්ථකයි අවංකව මේක හොඳයි මේ ඇත්තට මිස් මේ අපි ඔයා එහෙම කරපු ඒ කැපකිරීමටත් ගරු කරලා තමයි මේකට ගොඩක් සම්බන්ධුනේ ඇත්තටම හොඳයි මේ වැඩේ. මෙතන ඔය කරන සිස්ටම් එක හොඳයි. එතකොට අර බැරි හැම කෙනාගේම අල්ලගෙන ඒක ඉදිරියට අරගෙන යයි. දවසකදී ඉම්ප්‍රූව් වුණාට පස්සේ මිස් කැමති වේගයකින් යන්න දැනට ඔය යන විදිය හොඳටම හොඳයි මම හිතන්නේ. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සැමට. මුලින්ම ඔයගොල්ලන්ගේ අපේ වැඩසටහන පටන් ගන්න කලින් රීනේම් කරගන්න ඔබේ නමයි කෙටි නමකුයි රෙජිස්ට්‍රේෂන් නම්බර් එකයි දාලා රීනේම් කරගන්න කාරුණිකව. අතොර අපිට පහසුවෙන් කරගෙන යන්න පුළුවන් වැඩ ටික. හරි. තව කට්ටිය ඇතුල් වෙන වැඩසටහනට ඒ අතරතුර වෙලාව දැන් හරි හින්දා දැන් වෙලාව හරි 8යි. අපි වැඩසටහන ආරම්භ කරමු. මුලින්ම ගරුතර ස්වාමින් වහන්සේ වැඩ සිටින ඔබ වහන්සේලාගෙනුත් මගේ හිතාදර මිතුරු මිත්‍රියන් ඒ වගේම මහත්ම මහත්මීන් සහ දූ දරුවන් කීප දෙනෙකුත් ඉන්නවා. ඔවුන්වත් මම ඊටාම ආදරයෙන් ගෞරවයෙන් අද වැඩසටහනට පිළිගන්නවා. අපි ඇත්තටම අලුත් වැඩක් පටන් ගන්න යන්නේ මේ මාස 6ක වැඩසටහනක්. ඇහෙන්නේ නැති අය ඇහෙන්නේ නැද්ද මාව? chat box එක අපි use කරමු ප්‍රතිචාර දක්වන්න. මොකද ලොකු පිරිසක් ඉන්න නිසා වඩා හොඳයි අපි chat box එකෙන් communicate කරනවා නම්. මොකද හැමෝටම එකවර කතා කරන්න බැරි නිසා අපි පසුව අවස්ථාව දෙනවා. can hear right okay හැමෝටම අහනවා. හරි. එතකොට මම කිව්වේ අපි මාස 6ක වැඩසටහනකටයි මේ එකතු වෙලා ඉන්නේ. ඒ කියන්නේ අපි අද දවසෙන් පටන් ගන්නා වැඩසටහන මාස 6ක් දක්වා ඉස්සරහට අරන් ගිහිල්ලා ඒ තුලින් ප්‍රතිඵලයක් ලබන්න තමයි මේ උත්සාහ කරන්නේ. අද මෙතන ඉන්න කණ්ඩායම මම හිතනවා මාව විශ්වාස කරලා ඔබ ඇවිල්ලා ඉන්නේ. ඒ වගේමයි ඔබව විශ්වාස කරලා තමයි මම මේ ගමන ඔයගලන්ට එක්ක යන්න ආරම්භ කරලා තියෙන්නේ. මුලින්ම දැන් ඔබ මාව විශ්වාස කරලා මෙතෙන් ආපු නිසා ඒ විශ්වාසය තවදුරටත් තහවුරු කරලම වැඩසටහන පටන් ගන්න මම පොඩ්ඩක් මාව ඔබට හඳුන්වා දෙන්නම්. මම හිතන්නේ මෙතන ඉන්න ගොඩක් අය YouTube මගේ 1000 channel එක හරහා මගෙත් එක්ක අවුරුදු 3ක් තිස්සේ සම්බන්ධ වෙච්ච අයත් ඉන්නවා. ඇත්තටම ඔවුන්ගේ එල්ලීම නිසා තමයි අද මම මේ වැඩසටහන කරන්නේ. ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම තවදුරටත් වර්ධනය කරගන්න සහාය අවශ්‍යයි කියලා ඒ YouTube channel එකේ තියෙන YouTube videos උත් බලපු කණ්ඩායමක් මෙතන ඉන්නවා. ඒ අය වෙනුවෙන් විශේෂයෙන් පටන් ගත්ත වැඩසටහන. ඊට අමතරව මගේ අධ්‍යාපන වැඩසටහන් වලට එකතු නොවුන පිරිසකුත් මෙතන ඉන්නවා. මම ඔබ සැම වෙනුවෙන් මම ගැන පොඩි දෙයක් කියන්නම්. මම දිල්හාර ශාමදන්ති. මම රජයේ බැංකුවක නිලධාරිනියක් විදිහට කටයුතු කරන කෙනෙක්. වසර 16ක පමණ අත්දැකීම් මට තියෙනවා. ව්‍යාපාර ශාස්ත්‍රයේ බැංකු ශාස්ත්‍රයේ පදනම් කරගෙන. එතකොට මගේ භාෂා දැනුම එහෙමත් නැත්නම් ඉංග්‍රීසි මට උගන්වන්න අවශ්‍ය පන්නරේ මම ලබා ගත්තේ කොහොමද කියලා කියනවා නම් මම පොඩි කාලේ ඉඳන්ම මම O level A level ඉගෙන ගත්ත දේ ඇවිල්ලා ගමේ අහල පහල නංගිලා මල්ලිලාට උගන්වලා ඒ ලැබපු පන්නරේ තමයි මම මේ අද වෙනකන් අරන් ඇවිල්ලා මගේ දැනුම ෂෙයා කර ගැනීමේ මගේ තියෙන පැෂන් එක ආසාව නිසා තමයි ඔබත් එක්ක මම අද මෙහෙම එකතු වෙලා ඉන්නේ. එතකොට මම තව පොඩි දෙයක් කියනවා නම් මමත් ගමේ ඉස්කෝලේක බොහොම සුන්දර පාසලක් පොඩි කාලේ මම ඒ පාසලට තමයි ගියේ. අපිත් ඉංග්‍රීසි පරිසරයක හැදුණු වැඩුණු දරුවෝ නෙමෙයි. මම මේ දේවල් ටික ඔබට කියන්න උත්සාහ කරන්නේ අපි අද මේ පටන් ගන්න වැඩසටහනේ අරමුණ පැහැදිලි කර ගැනීමේ අදහසින්. එතකොට මේ ලංකාවේ ඔබ මම වැනි ගොඩක් දෙනෙකුට තියෙන්නේ මේ මගේ ස්ටෝරි එක. ඒ කියන්නේ මේ මගේ බෑග්ග්‍රවුන්ඩ් එක. මොකක්ද? පාසල් කාලේ අපේ ගෙදර දොරේ වටේ පිටේ අපිට ඉංග්‍රීසි මහ ලොකුවට ඇහෙන්නේ නැහැ. අපේ දෙමව්පියෝ ගෙදර ඉංග්‍රීසි කතා කරන අය අඩුයි. එතකොට මේ අපේ සුන්දර ලාංකික පරිසරයේ ඉඳලා මේ ඉංග්‍රීසි අපිට ඕන වෙන අවස්ථාවක් එනවා. මගේ ජීවිතෙත් මට ඒක අත්දකින්න සිද්ධ වුණා. කොහොමද?
ඔන්න මම පොඩි ඉස්කෝලේක ඉඳලා හිමීට බොහොම මේ හිමින් ඉගෙනගෙන යනකොට මට ශිෂ්‍යත්ව කරාම මට නුවර උසස් පාසලක අධ්‍යාපනය ලබන්න අවස්ථාව හම්බුණා. ඕගොල්ලෝ විනාඩි 10ක් විතර මේක පොඩ්ඩක් අහගෙන ඉන්න. මොකද මේ ඔබේ මගේ ස්ටෝරි එක හරි වැදගත් අපිට මේ යන ගමන ගැන තේරුම් ගන්න. එතකොට මේ ඉස්කෝලේට ගිහාම මට බොහොම චකිතයක් පොඩි අපහසුතාවයන් ඇති නොවුණා නෙමෙයි. මොකද මගේ පරිසරයට වඩා වෙනස් නිසා. මේ චකිතයට අපහසුතාවයට ප්‍රධාන හේතුව වුණේ ඉංග්‍රීසි. අවංකවම ඒ යනකොට මට ඉංග්‍රීසි බෑ. ඉතින් මගේ යාළුවෝ චිරිබිරිස් ගාලා ඉංග්‍රීසි කතා කරනවා. ඉතින් මම හරි අපහසුතාවයට පත් වෙනවා. ඊට පස්සේ ටික දවසක් යනකොට මේක දිහා බලාගෙන ඉන්නකොට මට හිතුණා හරි මේ වැඩේ හරියන්නේ නැහැ. මම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. මේ විදිහට මට ඉස්සරහට යන්න බෑ. මට එදා ඒක ඉස්කෝලේ කාලේදී තේරිච්ච හින්දා මං එදා වැඩේ පටන් ගත්තා. හැබැයි මේක සමහරුන්ට අපේ මගේ සහෝදර සහෝදරියන්ට මගේ මිතුරු මිත්‍රයන්ට සමහරුන්ට තේරෙන්න පටන් ගන්නවා අපි ජොබ් එකකට ආවට පස්සේ. එහෙමත් නැත්නම් ජොබ් ඉන්ටර්විව් එකට යන දවසේ තමයි ඔන්න දෙයනේ මම ඉස්කෝලේ කාලේ ඇයි ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරේ කියන අදහස ඔන්න ටික හිතෙන්න පටන් ගන්නවා. හැබැයි මං ඔයාලට කියන්නේ you are never late. අපි තාම පරක්කු නැහැ. ඉගෙන ගන්නට අපි පරක්කු නැහැ. අන්න ඒ හිතවිල්ල ඇතුළට දාගන්න අද මෙතන ඉන්නවා මගේ වැඩිහිටි හිත මිත්‍රයින් තාම පරක්කු නැහැ. අද අපි වැඩේ පටන් ගමු බය නැතුව. එතකොට ඔන්න මගේ ස්ටෝරිය නතර වුණා. ඔන්න මම දැන් 6 වසරට ගිහිල්ලා ඔන්න වැඩ පටන් ගන්නකොට බය වුණා ඔක්කොම අවුල් වුණා. හැබැයි මට ටිකක් තේරුණා ටික දවසක් යද්දී ඉංග්‍රීසි කියන්නේ මේ මොලේ ටෙස්ට් කරන දෙයක් නෙමෙයි. ඒක හරි වැදගත් ඔබ අද තේරුම් ගන්න එක. ඒ කියන්නේ ඉංග්‍රීසි බැරි නම් මොට්ටෙක් නෙමෙයි. ඒක පැහැදිලිව වටහා ගන්න ඕනේ. මොට්ටෙක් නෙමෙයි. ඒ කියන්නේ ඉංග්‍රීසි බෑ කියන්නේ අපි ඒකට එක්ස්පෝස් වෙලා නැහැ. ඉංග්‍රීසි බෑ කියන්නේ ඒ භාෂාව අපිට හදාරන්න එමත් නැත්නම් ඒ භාෂාවත් එක්ක වැඩ කරන්න අපිට අවස්ථාවක් ලැබිච්ච නැති හින්දා ඉංග්‍රීසි බැරි. එහෙනම් ඒක බුද්ධිය මනින එකකයක් නෙමෙයි. එහෙනම් මතක තියාගන්න ඔබේ යාළුවෝ අතර ඔබේ හිතමිතුරන් අතර ඉංග්‍රීසි බැරිකම නිසා ඔබව අපහසුතාවයට පත් වුණා නම් ඒ අපහසුතාවයට පත් උනේ ඒ අයට මේක තේරෙන්නේ නැති හින්දා. ඔබ අපහසුතාවයට පත් වෙන්නේ කොච්චර ප්‍රමාණයකින්ද කියන එක තේරෙන්නේ ඔබ මේක තේරුම් ගත්තාම. ඒ කියන්නේ ඔබ දන්නවා නම් ඉංග්‍රීසි මට බැරි වීම මගේ මෝඩකම නෙමෙයි කියලා ඒ ඇති ඔබට ඉස්සරහට යන්න දිරි ගන්න. හරි. ඒ දෙවෙනි වැදගත් කාරණේ. මම ඉස්කෝලේදී තේරුම් ගත්ත දේ මම මෝඩ නිසා නෙමෙයි මට ඉංග්‍රීසි බැරි. හරි. එහෙනම් මට මේ වැඩේ කරන්න පුළුවන්. හරි. උගත්කම මනන සංකේතයක් නෙමෙයි නම් ඉංග්‍රීසි කියන්නේ ආයුධයක්, ආභරණයක්. අවශ්‍ය වෙලාවට ගත්තා එළියට කපාන ගියා වැඩේ කරගත්තා බැලන්ස් ආය පස්සට දාගත්තා. එහෙමත් නැත්නම් එළියට බහිනකොට පළඳගෙන ගියා Tamanට අවශ්‍ය දේ Tamanට අවශ්‍ය පිළිගැනීම ලබා ගත්තා. ඔන්න ඕක තමයි ඉංග්‍රීසි කියන්නේ. එහෙනම් බය නැතුව වැඩේ පටන් ගමු. ඉස්සරෝම මම මේ අදහස දුන්නේ ඉංග්‍රීසි ගැන අපි බය වෙන්න ඕනේ. ඔය අපි දැන් ප්‍රොෆයිල් එක ඕපන් කරන්න නැතුව මූණ පෙන්වන්න නැතුව අපේ කට්ටිය පොඩ්ඩක් මේ විශ්වාසය හදාගන්නකම් ඔහොම ඉමු. ටික දවසක් ගිහින් අපි මම විශ්වාස කරනවා ප්‍රෝග්‍රෑම් එකේ මාසයක් විතර යද්දී ඔයාලා බය නැතුව වීඩියෝ ඔන් කරගෙන වැඩසටහනට සම්බන්ධ වෙයි කියලා. හොඳයි. එහෙනම් මම යනවා මගේ කතාවේ ඊළඟ අදියරට. මා පිළිබඳ හැඳින්වීමේ මට පොඩි දෙයක් කියන්න බැරි වුණා. මොහොම දැන් ඉතින් ඉස්කෝලේ ගියානේ මං ඉංග්‍රීසි ඉගෙන ගත්තා. කොහොම හරි අවසානයේ මම ඉංග්‍රීසි ඩිග්‍රී එකක් කරගත්තා. මගේ ඉංග්‍රීසි ඩිග්‍රී එකේ ලර්නින් ඉංග්‍රීසි ඉගෙනවීම පිළිබඳව මම හැදෑරුවා. ඊට අමතරව මම මැනේජ්මන්ට් ඩිග්‍රියක් කළා. මැනේජ්මන්ට් ඩිග්‍රිය හරහා මම ව්‍යාපාරික ලෝකයේ සහ බැංකුකරණය පිළිබඳව අවශ්‍ය පදනම ලබා ගත්තා. ඊට අමතරව මම බැංකින් ශාස්ත්‍රයේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක අරගෙන තියෙනවා. ඊට අමතරව මම දැනට MBA එකක් රීඩ් කරනවා. එතකොට ඔබට මා ගැන විශ්වාසයෙන් වැඩසටහනට එකතු වෙන්න පුළුවන්. මගේ පසුබිම මම ඔබට ප්‍රකාශ කරා. හරි. එක chapter එකක් ඉවරයි. දෙවෙනි chapter එක. ඔයාලයි මායි අතර කාරණා 3ක් තියෙන්න ඕනේ. 1 trust. 2 confidence. 3 consistency.
මොකක්ද මේ? trust එක, විශ්වාසය. ඔන්න දැන් ඒකෙන් 50%ම හරි ඔයාලා ආවනේ වැඩසටහනට අද. ඒ කියන්නේ ඔයාලා මාව trust කරා. මගේ පැත්තෙන් මං ගැන කිව්වා ඔන්න දැන් අද පාඩම ඉවර වෙද්දී ඔයාගේ මගේ ඔයගලන්ගේ මගේ trust එක establish වුණොත් මේක වැඩේ කෙරෙනවා. see 50% අපේ program එක successful. ඇයි මං එහෙම කියන්නේ? අපි බණක් අහද්දිත් ශ්‍රද්ධාවෙන් බණ අහන්න ඕනනේ. අපේ හාමුදුරුවෝ වහන්සේලා අපිට කියනවා ශ්‍රද්ධාවෙන් බණ අහන්න. මගේ ක්ලාස් එක බණක් නෙමේ. හැබැයි ඔබ මා කෙරේ විශ්වාසයෙන් පාඩමට આવොත් ඔන්න එතන අපි අරමුණ 50%ක් සාර්ථකයි. හරි. ඔන්න දැන් trust එක හරි. දැන් අපි යනවා confidence. මොකද්ද මේ confidence කියන්නේ? මම බෝඩ් එකේ ලියන්නම්කෝ. දැන් මේක ඇවිල්ලා ඉංග්‍රීසි ක්ලාස් එකක්ද කියලා ඔයාලට හිතෙන්න පුළුවන් නෑ. මේ විනාඩි 10 හෝ 15 මම ඔයාලත් එක්ක ගත කරන්නේ මේ කතා බහේ යෙදෙන්නේ. තව විනාඩි 2ක් විතර මම ගන්නවා. මේ අවශ්‍ය පදනම ආකල්පය mutual trust එක. ඕගොල්ලන් සහ මං අතර මේක පදනම දාගත්තොත් තමයි මේ ගමන අපිට එකට යන්න පුළුවන්. හරි. මම කිව්වා trust එක ගැන. මට trust එක ඕගොල්ලන්ගේ මගේ තියෙන්න ඕන. හරි. ඊළඟට confidence. confidence එක විශ්වාසය, ආත්ම විශ්වාසය. මොකද්ද මේ confidence එක මෙතන කතා කරන? දැන් මට මේක කරන්න පුළුවන් කියන හැඟීම ඕගොල්ලන් තුල තියෙන්න ඕනේ. ඒක ඇති කරගන්නේ කොහොමද? මම උදාහරණයක් කියන්නම්. දැන් ඔන්න ඔයාලගේ එහා ගෙදර එක්කනා. එහෙමත් නැත්නම් ඔෆිස් එකේ ඔයාට එහා පැත්තෙන් වාඩි වෙලා ඉන්න එක්කනා හොඳට ඉංග්‍රීසි කතා කරනවා. දැන් එයා ඉංග්‍රීසි කතා කරනකොට එහා පැත්තේ ඉඳන් මට හරි අපහසුතාවයක් දැනෙනවා. ඩිස්කම්ෆර්ට් එකක්. එතකොට මම පොඩ්ඩක් පසුබහිනවා. දන්න ඉංග්‍රීසියවත් මට එතකොට කතා කරන්න හිතෙන්නේ නැහැ. අන්න ඒක නම් ඔබ ගාව තියෙන දැන් తত্ত্বය අන්න එතනින් ඉස්සරහට අඩියක් තියලා එන්න ඕනේ. ඒ මොකද කොන්ෆිඩන්ස් එක නැත්තම් අපිට බෑ යමක් කරන්න. කොච්චර මෙතන පාඩම් අපි ඉගෙන ගත්තත් ඔයාලා එළියට ගිහින් ඒක ප්‍රැක්ටිස් කරන්නේ නැත්තම් හරියට අර ටියුටෝරියල් එකකින් ස්විමින් ඉගෙන ගන්නවා වගේ වතුරට නොබෑ. එහෙනම් වැදගත් දේ මේ කොන්ෆිඩන්ස්. මතක තියාගන්න කොන්ෆිඩන්ස් කියන්නේ ඔබ අනික් අයට වඩා සුපීරියර්ම වෙන්න ඕන කියන එක නෙමෙයි. ඒ කියන්නේ මගේ පුටුවේ එහා පැත්තේ ඉන්න ඉංග්‍රීසි කතා කරන සහෝදරයාට වඩා මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න ඕන කියන එක නෙමෙයි කොන්ෆිඩන්ස් කියන්නේ. කොන්ෆිඩන්ස් කියන්නේ භාෂාව, දැන් ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් කොන්ෆිඩන්ස් එක නම් භාෂාවේ දේවල් තියෙන්නේ මොනවද? ඇතුළාන්තය නිවැරදිව ඉගෙනගෙන එය accurately නිවැරදිව හැසිරවීමට මට කොන්ෆිඩන්ස් හදා ගන්න ඕනේ. ඒක ඇති වෙන්නේ අපි බේසික්ස් ටික ඉඳන් හරියට ඉගෙන ගත්තොත් ඔන්න කොන්ෆිඩන්ස් එනවා. ඕනම දෙයක් බාගට ඉගෙනගෙන කරන්න ගියොත් අපි මග හැලෙනවා. අර දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ වගේ තමයි. එතකොට එහෙනම් කොන්ෆිඩන්ස් වැදගත් ඔන්න ඔය හේතුව හින්දා. ඊළඟ එක තමයි මේ කන්සිස්ටන්සි. මොකද්ද මේ කන්සිස්ටන්සි කියන්නේ? දිගටම පැවතගෙන යාම, දෙයක නිරන්තරයෙන් නියත වීම. එහෙමත් නැත්නම් ඒ යම් කිසි දෙයකට කමිට් වීම. දිගටම පන්තියේම කොටින්ම. ඒ කියන්නේ දැන් ගොඩක් අය රෙකෝඩින්ග්ස් ඉල්ලනවා. මම රෙකෝඩින්ග්ස් දෙන්න ඇත්තටම කැමති නැහැ. මට ඒ ගැන කනගාටුයි. නමුත් මම දෙන්න කැමති නැහැ. ඒකට හේතුව තමයි මට ඕන ඔයගොල්ලන් හැමදාම මේ වැඩසටහනට සහභාගී වෙන්න. ඒ මොකද මෙතෙන්දී අපි කරන ටික ඔය කොච්චර වීඩියෝ දුන්නත් ඔයාලට පස්සේ කරන්න බෑ. මොකද මම දන්නවා අපි හැමෝම වැඩි හිටියෝ දෙකවල දරුවෝ ඉන්නවා, වැඩ ගොඩාක් තියෙනවා. ඔය වැඩේ වෙන්නේ නැහැ. ඉතින් මට ඕනේ මේ ඕගොල්ලන්ගේ කන්සිස්ටන්සි එක තියාගන්න හැම වෙලේම මේ පොඩි සතියේ එක දවසේ පැයකමාර හෝ දෙක මගෙත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් ඔය තුන අපි අනිවාර්යෙන් ඇති කරගත යුතු දෙයක්. ඔන්න මගේ කතාවේ 3 වෙනි chapter එකට යනවා. 3 වෙනි chapter එකෙන් ඉවරයි. හොඳද? මොකක්ද? How to learn English. ඉංග්‍රීසි ඇත්තටම හරියට ඉගෙන ගන්න ක්‍රමවේදය මොකක්ද? ඉංග්‍රීසි ඉගෙනීම සම්බන්ධයෙන් ගොඩාක් අය විවිධ කතා කියනවා. අපි හොඳට ඉංග්‍රීසි කතා කරන කෙනෙක්ගෙන් ඇහුවොත් ඔන්න කියයි මචං පොත් කියවපන් වෙන කරන්න දෙයක් නැහැ. තව එක්කෙනෙක් කියයි ෆිල්ම්ස් බලන්න. අන්න ඒ ආදි වශයෙන් විවිධ උපදෙස් දෙයි.
ඔය එක එක්කනා කියන දේ පස්සේ අපි යනකොටත් අපේ කාලේ ගොඩක් නාස්ති වෙනවා. මතක තියාගන්න හැම දෙයකම මෙන්න මේකයි ක්‍රමවේදය කියලා hard fast rule එකක් නැහැ. ඔබට ගැළපෙන ක්‍රමවේදය ඔබමයි සකස් කරගත යුත්තේ. ඒකට ගයිඩන්ස් එක මන් දෙනවා. මං කියන්නේ ඔයා කරන්න ඕන ෆිල්ම්ස් බලන එක. එහෙම නැත්නම් ඔයා කරන්න ඕන පොත් කියවන එක. මම එහෙම කියන්නේ. නමුත් ඔයා ආස දේ තුලින් ඉංග්‍රීසි ඉගෙන ගන්න පසුබිම හදා ගන්න. ෆිල්ම් බලන්න ආසයි නම් ඉංග්‍රීසි ෆිල්ම්ස් බලන්න. එතකොට මම එහෙම ගයිඩන්ස් එකක් තමයි දෙන්නේ. එතකොට how to learn English කියද්දි මම විශේෂයෙන් දෙයක් කියන්න කැමතියි. අපි ඇවිල්ලා බබාලා නෙමෙයි. දැන් මෙතන ඉන්න අය බබාලා නෙමෙයි. එතකොට බබාලා අපේ ගෙදර ඉන්නවා නම් එයාලට ඉංග්‍රීසි ඉගෙන ගන්න අපි අවස්ථාව සැලසෙන විදිය වෙනස්. අපි අරත් එක්ක කතා කරන්න පටන් ගන්නවා මුලින්ම. හරි. අපේ දරුවා මව් ඇකෙන් බිමට අඩිය තියද්දී ගෙවල් වල ඇහෙන්නේ මව් භාෂාවනේ. එන්න මේ දැන් එන්න මේ nouns කියන්නේ මෙන්න මේවා, verbs කියන්නේ මේවා කියලා අපි පටන් ගන්නවද? parts of speech කියලා දෙනවද දරුවට? ඇකෙන් බහිද්දි නෑ. එහෙනම් ඒ ක්‍රමයේ දරුවට හරි ගියාට අපි ඒකට කියනවා first language acquisition කියලා. ඒ කියන්නේ මුල් භාෂාව අන්තර්ග්‍රහණය කර ගැනීම දරුවා. ඔය ක්‍රමයේ වැඩි හිටියට ගැලපෙන්නේ නැහැ. එතකොට අපි දැන් මේ කරන්නේ second language learning and acquisition. දෙවන භාෂාව අන්තර්ග්‍රහණය කිරීම හා ඉගෙන ගැනීම. මතක තියාගන්න learning and acquisition කියන එක හරි වැදගත්. මේ වචන දෙකම. එහෙනම් වැඩිහිටියන්ගේ ක්‍රමේ බබාලට ගැලපෙන්නේත් නැහැ. එතකොට මට කියන්න එහෙනම් ඇයි මේ අපි ගොඩක් worry වෙන්නේ අකුරෙන් අකුර vocabulary pronunciation එක ගැන. එතකොට මොකක්ද මේ spoken English කියන්නේ? මොනවද මේ grammar කියන්නේ? මේවා ගැන තියෙන මිත්‍යාවන් පොඩ්ඩක් ඔළුවෙන් බැහැර කරගන්න ඕන අද වැඩේ පටන් ගන්න කලින්. මම ඒ බැහැර කිරීම තමයි දැන් මේ කරන්නේ. spoken English. මට දැන් ඔයාලගේ මේ වැඩසටහන පුරා ආපු ගොඩක් calls අපේ සංවිධායක මහත්මයාට ගොඩකින් අහලා තිබුණේ spoken English නැද්ද කියලා. මම කැමතියි මේ ඇවිල්ලා ඉන්න ඔයාලට මුලින්ම මේක පැහැදිලි කරලා දෙන්න. spoken English කියලා දෙයක් නැහැ. ඒක තමයි මගේ අදහස. මොකද මම ඇයි කියලා කියන්නම්. ඉංග්‍රීසිමයි. spoken English එහෙම කියලා විශේෂ දෙයක් නැහැ. අපි හරියට grammar ටික දන්නවා නම් ඕන ඉංග්‍රීසියක් කතා කරන්න පුළුවන්. විශේෂයෙන් වැඩිහිටියන්ට grammar ටික නොදැන, structure එක නොදැන එකපාරට කතා කරන්න අමාරුයි. වචන ගොන්නක් දැනගත්තත් අපි ක්‍රමවේදය නොදැන කතා කරන්න අමාරුයි. ඒ හින්දා spoken English එහෙමත් නැත්නම් අපි කතා කිරීම වැඩිහිටියන්ට අඳුන්වා දෙන්නේ මම මගේ program එකේ මැද හරියේදී. එතකොට මගේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි. මුලින් මම ඔබ වැඩිහිටියෝ නිසා grammar කොටස් ටික පැහැදිලිව කියලා දෙන්න පටන් ගන්නවා. හරිද? ඒක මම කියලා දෙන්නේ මව් භාෂාව ඉගෙන ගත්ත කෙනෙක් හැටියට ඔයාලා ඒවත් එක්ක බැලන්ස් කර වෙනස්කම් කතා කර ඔන්න මම grammar ටික කියලා දීගෙන යනවා. ඒ අතරතුර මම ඔයාලට skills 4 develop කරන්න කියලා දෙනවා. reading, writing, speaking and listening. පොඩි බබෙකුට නම් මුලින්ම දෙන්නේ listening. ඊළඟට speaking. ඇයි ගෙදර ඇහෙන්න දෙනවනේ. හැබැයි ඔයාලට මට මුලින්ම listening speaking දෙන්න බෑ. වැඩි හිටියෝ නිසා මම ඔයාලට මුලින්ම දෙන්නේ reading. අන්න ඒකයි සමා වෙන්න පොඩි ටෙක්නිකල් එරර් එකක් ආවා. මම කී හිටියේ අපි මම හිතන්නේ අපේ වැඩි හිටියන්ට මුලින්ම මට listening and speaking වලින් යන්න පුළුවන් කියලා. මම විශ්වාස කරන්නේ මගේ plan එක තියෙන ඔයාලත් එක්ක මම යන්නේ reading and writing. මොකද ටේබල් එක වාඩි වෙලා වැඩ කරන්න පුළුවන් විනයක් හැදිලා තියෙන කණ්ඩායමක් තමයි අපි. එහෙනම් මගේ plan එක දැන් ඔයාලට තේරෙනවා මොකක්ද මගේ plan එක? මං කරන්නේ මගේ මේ රටාව ඔයාලා විශ්වාස කරගෙන යමු අපි ඉදිරියට. reading and writing කියන skills දෙක මුලින්ම develop කරනවා. grammar හදනවා. grammar හදන අතරතුර vocabulary ටික මම cover කරගෙන යනවා. ඊට පස්සේ අපි එනවා listening and speaking වලට. හරි. දැන් ඔයාලා දන්නවා මං කවුද කරන්නේ මොකද්ද? අද වැඩසටහන මොකද්ද? ඉස්සරහට අපි මොනවද කරන්න කියලා. හරි. එහෙනම් මගෙත් එක්ක විශ්වාසයෙන් දැන් අපි වැඩසටහන පටන් ගමු. මේකත් මතක තියාගන්න අවසාන වශයෙන් language is a living thing. හැමදාම language එක වෙනස් වෙනවා. improve වෙනවා. අපිත් එක්ක language එකක් ජීවත් වෙනවා. එහෙනම් language එක අපි හදා ගන්න නම් අපිත්
ලැන්ග්වේජ් එකත් එක්ක ජීවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ ඉගෙන ගන්න කරන දේවල් ඔයාගේ ඔය ඔෆිස් එකේ ළඟපාත ඉන්න යාළුවොත් එක්ක ඔෆිස් එකේ ඉන්න ළඟපාත යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. මතක තියාගන්න ඉගෙනගත්ත දේ තහවුරු කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි උගන්නන එක. එහෙනම් මම යෝජනා කරනවා ලෝභ නැතුව හෙට ඔෆිස් එකට ගිහිල්ලා තමන් ඉගෙනගත්ත දේ අද ළඟ ඉන්න යාළුවාට කියලා දෙන්න. බලෙන් හරි කමන්නේ ලන්ච් රූම් එකේ කන වෙලාවට මචං මේ අහන්න මේ මම ක්ලාස් එකකට ගියා මෙන්න මේ ටික මම ඉගෙන ගත්තා උඹත් ඉගෙන ගනින්. අන්න ඒ විදිහට පරාර්ථකාමීව ඔබ ෂෙයා කරන්න ඔබට වරදින්නේ නැහැ. හරි. එහෙනම් අපි දැන් පටන් ගමු අපේ වැඩසටහන. මම ස්ක්‍රීන් ෂෙයාරින් ඔන් කරනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් දැන් chat box එක මේ වෙලාවේ යූස් කරන්න. මම හිතනවා ඔබ තේරුම් ගන්නේ කියලා මම ඔයගලන්ව මියුට් කරලා තියෙන්නේ මොකද අපේ වැඩසටහනේ ෆ්ලෝ එකට බාධා නොවෙන්න සහ මම මේ කරන පාඩම 9:00 වෙනකන් මම අරන් යනවා මදින් මද කඩින් කඩ නවත්තමින් ඒ නවත්තන්නේ ඔබට ප්‍රශ්න අහන්න අවකාශ දෙන්න පොඩි පොඩි විනාඩියෙන් විනාඩිය ඒ ක්‍රමවේදයට ඔයගලන් හැඩගැසෙන්න chat box එක යූස් කරන්න මම ඒ බල්ලා උත්තර දෙන්නම් දැන් මොනවා හරි ඉෂුස් තියෙනවා නම් chat box එක පාවිච්චි කරන්න ඒ අතරතුර මම ස්ක්‍රීන් ෂෙයාරින් දැන් ඔන් කරනවා පාඩම පටන් ගන්න. තව පොඩි උපදේශක් කරුණාකරලා රිනේම් කරගන්න ඔබගේ මූණ පෙහෙන තැන උඩ කෙළවරේ පොඩි තිත් තුනක් තියෙනවා ඒ තිත් තුන ගාව ක්ලික් කරාම රිනේම් ඔප්ෂන් එක එනවා එතනින් තෝරලා නම ගහලා නමත් එක්ක අංකය යොදන්න. හරි. දැන් මම ස්ක්‍රීන් ෂෙයාරින් ඕපන් කරනවා. හරි. මම හිතනවා දැන් පේනවා කියලා ඔයගලන්න. යම් කෙනෙකුට පේන්නේ නැත්නම් ගැටලුවක් තියෙනවා නම් අතට ගන්න අපි දීපු නෝට් එක හැමෝම මම හිතන්නේ ඒකේ print out ගන්න ඇති. task 1 එක අපි දැන් පටන් ගමු වැඩේ. task 1 එක අපි read කරමු. දැන් මමත් ඕගලන්ට කියවන්නම්. මතක තියාගන්න අපි යන්නේ reading and writing. ඒක තමයි අපේ ක්‍රමවේදය. task 1 එක කියවමු මගෙත් එක්ක. Samantha is very good at learning and understanding things. Again, Samantha is very good at learning and understanding things. Devani vakya. Does she think she is better than anyone else? Question. Does she think she is better than anyone else? Oh, I think she is. Remember, every person that you meet knows something that you don't. හරි මේක තමයි මම ඔයාලට දීලා තියෙන ඡේදය. ස්ක්‍රීන් එකේ ඔයාලට පේනවා ඡේදය. මම හිතන්නේ වගෙත් එක්ක ඔයාලා එකතු වෙලා කියෙව්වා. අපි බලමු දැන් මේ ඡේදයේ අදහස මුලින්ම. Samantha is very good at learning and understanding things. Samantha හරිම හොඳයි very good at කුමකටද හොඳ learning and understanding things. දේවල් ඉගෙන ගන්නත් දේවල් තේරුම් ගන්නත් ඇය හරිම හොඳයි very good at දක්ෂයි. Does she think she is better than anyone else? ඇය හිතනවද ඇය ඕනම කෙනෙකුට වඩා හොඳයි කියලා දක්ෂයි කියලා ඇය හිතනවද? Oh, I think she is. ඔන්න මගේ අදහස ඒ කියන කෙනා කියනවා oh, I think she is. Oh, මම හිතනවා ඇය ඇත්තටම දක්ෂයි කියලා. එහෙමත් නැත්නම් ඇය එහෙම හිතනවා ඇති කියලා මම හිතනවා. ඇය I think she is. ඇය ඇත්තටම learning and understanding වලට දක්ෂයි කියලා මම හිතනවා. ඊළඟට ඔන්න කියනවා remember මතක තියාගන්න every person හැම පුද්ගලයෙකුම that you meet ඔබට මුණ ගැහෙන knows something that you don't. ඔබට මුණ ගැහෙන හැම පුද්ගලයෙකුම ඔබ නොදන්නා දෙයක් ගැන දන්නවාය කියලා මතක තියාගන්න. ඒ කියන්නේ we all are best at something. අපි හැමෝම යම් දෙයකට සමත්.
ලොවෙන් එකෙක් වෙයි එක්ද එකට සමතව කියලා අහලා ඇති. අපිට කිසි කෙනෙක් අහක දාන්න බෑ හොඳ නැහැ කියලා. මේකයි කියන්නේ. Remember මතක තියාගන්න every person හැම පුද්ගලයෙක්ම that you meet ඔබට මුණ ගැහෙන knows something that you don't. ඔබ නොදන්නා දෙයක් දන්න බව මතක තබා ගන්න. හරි. ඔන්න දැන් මෙතන තියෙනවා වාක්‍ය 4ක්. ඔන්න දැන් අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්තා. මෙතන තියෙනවා වාක්‍ය 4ක්. ඔය 4න් මම පළවෙනි වාක්‍ය ගත්ත බෝඩ් එකට. පළවෙනි වාක්‍ය ගත්ත බෝඩ් එකට. ඔන්න දැන් බෝඩ් එක ඔයාලට මම පෙන්නන්නම්. දැන් බලන්න මේ බෝඩ් එකේ තියෙන වාක්‍ය වචන ටික දිහා චුට්ටක් බලන්න. Samantha is very good at learning and understanding things. වචන රාශියක් ඔබට පෙනී යනවා. මේ grammar ඉගෙන ගන්නවා කියලා කියන්නේ මේවා මොනවද කියලා understanding එකක් ගන්න එක basically. මම දැන් ඔයාලට දෙන්න යන්නේ මේ broad view එක. අහසේ ඉඳන් මහ පොළොව බලනකොට චන්ද්‍රිකාවක් ඉඳන් අපි බලනවා නම් අපි දේවල් දකිනවනේ as a whole. අන්න ඒ වගේ මේ භාෂාවේ අපි මොනවද ඉගෙන ගත යුත්තේ කියන පුළුල් අදහස තමයි මම අද මූලිකවම දෙන්න අදහස් කරන්නේ. නැතුව මම අද දඩ බඩ ගාලා ලියාගන්න be verbs අපේ පාඩම. එහෙම කිව්වොත් මම හිතන්නේ වැඩිහිටියෝ හැටියට ඔබට අදහසක් එයි කියලා මොනවද මේ කරන්න යන්නේ කියලා. මම මේ කරන්න යන්නේ ඔබ අද ඉඳන් මාස 6ක් තිස්සේ ඉගෙන ගන්න යන දේවල් ටික ඔක්කොම මිටකට අරන් පැහැදිලි කරලා දෙන්න. ඔන්න ඒක කරන්න මම මේ වාක්‍ය යොදාගත්තා. Samantha is very good at learning and understanding things. මේකේ තියෙනවා මං කිව්වා විවිධ වචන සමූහයක්. ගොඩක් වචන තියෙනවා. words. දැන් බලන්න මං ඔබට පෙන්නපු ඔබ ගාව අතේ තියෙන කොලේ චුට්ටක් ගන්න. මම මේකේ මේ රවුමක් ඇඳලා ඒක මැද sentence කියලා ලියලා තියෙනවා. ඒක වටේට මම දාලා තියෙනවා group of words, subject verb agreement, a complete thought and a purpose. මොනවද මම මේ කියන්න උත්සාහ කරන්නේ? sentence වාක්‍යයක් කියන්නේ group of words. ඔන්න අපි දැනගත යුතු පළවෙනි දේ. වාක්‍යයක් හැදෙන්නේ අර මහ මුහුද හැදෙන්නේ වතුර බිඳ බිඳ එකතු වෙලා ගංගා ගලා ගිහිල්ලා වගේ. මේ වාක්‍ය හැදිලා තියෙන්නේ වචන සමූහයක එකතුවකින්. එහෙනම් අපි මුලින්ම දැනගන්න ඕනේ මොනවද මේ group of words කියලා. 1 group of words. මේ group of words ඉගෙන ගැනීමේ පහසුව තකා ඉංග්‍රීසි භාෂා විශේෂඥයෝ linguistics අපිට උගන්වනකොට 8 parts of speech 8 parts of speech කියලා දෙයක් ගැන අපිට කතා කරනවා උගන්වනවා. ඔයාලට දීලා තියෙන ඔය ටියුට් එකේ 8 parts of speech තියෙනවා. මොනවද කියලා නිකන් මට බලන්න කියවන්න. nouns, verbs, adjectives, adverbs පිළිවෙලට ගත්තොත් පිළිවෙලක් කියන්න බෑ. මම දීලා තියෙන පිළිවෙල ගත්තොත් pronouns, prepositions, conjunctions, interjections. 8යි. මේවා මොනවද කියන එක අපි වටහා ගැනීම අපි මේ මාස 6 තුල වරින් වර සිද්ධ කරනවා. ඒ කියන්නේ nouns යෙදෙන විදි, verbs යෙදෙන විදි, verbs වල වර්ග classifications අපි ඉගෙන ගන්නවා. ඊළඟට අපි pronouns කියන්නේ මොනවද? ඒක කොහොමද utilize වෙන්නේ sentence වල අපි වෙන වෙනම පාඩම් වශයෙන් ඉගෙන ගන්නවා. prepositions කියලා જાතියක් තියෙනවා. ඒවා හරියට යොදන්නේ කොහොමද? විවිධ වර්ගයේ prepositions තියෙනවා. conjunctions කියන්නේ මොනවද? සම්බන්ධ පද කොහොමද පාවිච්චි කරන්නේ? ඒ ආදි වශයෙන් අපි මේ 8 පැහැදිලිව ඉගෙන ගන්න උත්සාහ කරනවා. ඉගෙන ගන්නවා අනිවාර්යයෙන්. හරි. 1 group of words. 2 මොකක්ද අපේ chart එකේ තියෙන්නේ මම මේ chart එක ඔයාලට understand කරන්නයි හැදුවේ. අපේ කරන වැඩේ understand කරන්න. subject verb agreement. subject verb agreement. subject verb agreement. මොකක්ද මේ subject verb agreement කියන්නේ? subject කියන්නේ උක්තය. verb කියන්නේ ක්‍රියාව. උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය. සිංහලෙන් කියනවා නම් අපි
උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය. උක්තය කියන්නේ මොකක්ද? වාක්‍යයක යමක් කරන ප්‍රධාන තැනැත්තා. එතකොට ආඛ්‍යාතය කියන්නේ මොකක්ද? ක්‍රියාව. වාක්‍යයේ ඒ යම් කිසි දෙයක් කිරීම. එහෙම නැත්නම් කිරීමක් හඟවන පදය. මේ දෙක අපි යොදන්නේ මොන දේවල් පදනම් කරගෙනද? බේසිස් එක මොකක්ද? උක්තය හා ආඛ්‍යාතය පද සම්බන්ධය දිහා බලලා තමයි හරියට නිවැරදිව යොදවන්නේ. එහෙනම් ඕකට අපි කියන්නේ subject verb agreement කියලා. මේක කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්නවා. ඔන්න subject verb agreement ඉගෙන ගත්තාම අපේ ඔය වැඩසට ඕකේ මම පෙන්නලා තියෙන දෙවෙනි බෝලේ subject verb agreement එක ඉගෙන ගත්තාම අපි එතෙන්දි sentence patterns උත් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ඔන්න අපි දැනගන්නවා මෙහෙම subject එකක් ආවොත් දාන්නේ මෙහෙම verb එකක්. එහෙම දාලා හැදෙන patterns තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ. subject verb object pattern එක, subject verb විතරක් pattern එක, එහෙමත් නැත්නම් subject verb object adjective pattern එක, ඔය ආදී වශයෙන් patterns රාශියක් තියෙනවා. අපි ඒවා ඉගෙන ගන්නවා. ඊළඟට අපි යනවා complete thought. ඔය මොන දේ කරත් වැඩක් නැහැ. මේ වචන හරබයෙන් අපි කරන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තේ නැත්තම්. මේ වචන හරබයෙන් අපි කරන්නේ communication. අදහස් හුවමාරු කර ගැනීම. අපිට හරි හමං විදිහට අදහසක් හුවමාරු කරගන්න බැරි නම් මොන විජ්ජුම්බරයක් කරත් වැඩක් නැහැ. ඒ කියන්නේ තැනට ගැලපෙන්න භාෂාව හසුරවන්නත් අපි ඉගෙන ගන්න ඕනේ. අපි ඉස්සරහා ඉන්න මිනිස්සයාට එහෙමත් නැත්නම් අපි කතා කරන කෙනාට ගැළපෙන විදිහට භාෂාව හසුරවන්න ඕනේ. එයාට අපි කියන දේ තේරුම් ගැනීම තමයි අපේ ප්‍රධාන අරමුණ. නැතුව අපේ භාෂා දැනුම පෙන්වීම නෙමේ භාෂාවක් ඉගෙනීමේ අරමුණ කියන එක අපි වැදගත් මතක තියාගත යුතු වැදගත්ම දෙයක්. ප්‍රධාන අරමුණ කමියුනිකේෂන්. හරි. ඒක තමයි මම කිව්වේ complete thought කියලා. සම්පූර්ණ අදහසක් ගැළපෙන අදහසක් ලබා දීමේ හැකියාව අපි වර්ධනය කරගත යුතුයි. ඔන්න අපි යනවා ඊළඟ කාරණේට purpose. විවිධ අරමුණු තකා අපි වාක්‍ය ලියනවා. මොනවද මේ විවිධ අරමුණු? යමක් ඩික්ලෙයාර් කරන්න. අපි දන්න කියන දෙයක් එහෙමත් නැත්නම් අපි දෙයක් වාර්තා කරන්න එහෙමත් නැත්නම් යම් කිසි ෆැක්ට් එකක් අපි පෙන්වා දෙන්න වාක්‍යයකින් අපි ඩික්ලෙයාර් කිරීමක් කරනවා. I am a teacher. I declare මම ප්‍රකාශ කරනවා that I am a teacher. That's a declarative sentence. ඒක ඇවිල්ලා යමක් ප්‍රකාශ කරන වාක්‍යයක්. දෙක. මොනවද මේ interrogative sentences කියන්නේ? ප්‍රශ්න කරන වාක්‍යයක්. Who are you? What can I do for you? විවිධ ප්‍රශ්න වාක්‍ය. ඔන්න බලන්න අරමුණ මොකද්ද? යමක් ප්‍රශ්න කිරීම. මම කියවනේ දැන් purpose කියලා. මේ දැන් කතා කරන්නේ අපි භාෂාව භාවිතා කරන විවිධ අරමුණු. ඒ අනුව අපේ sentence patterns සහ අපේ grammar වෙනස් වෙනවා. ඒ හින්දා අපි purpose එකක් දැනගෙන ඕන කතා කරන්න. හරි දැන් මම දෙකක් කිව්වා. declarative and then මොනවද මම කිව්වේ? interrogative sentences. තව එකක් තියෙනවා. විධාන වාක්‍ය. දැන් බලන්න මේ දීලා තියෙන sentences ටික පොඩ්ඩක් බලන්න මේ මම කියපු දැන් මුලින්ම කියපු වර්ග දෙක මේක ඇතුලේ තියෙනවද කියලා. Samantha is very good at learning and understanding things. Samantha හරිම දක්ෂයි දේවල් ඉගෙන ගන්නත් understand කරන්නත්. ඊළඟ එක does she think she is better than anyone else? ඔන්න තියෙනවා මම කියපු තව එක වාක්‍යයක්. ඊට පස්සේ තියෙනවා oh I think she is. මං ඊළඟට කියන්න යන වාක්‍යයක්. Remember every person. ඔන්න තව වාක්‍යයක්. මං කියපු ඔය වාක්‍ය දෙකෙන් දෙකක් ඔතන තියෙනවා. ඊළඟට මම කියන්න යන වර්ගය මං interrogative කිව්වා. Imperative sentences. මොනවද මේ imperative sentences කියන්නේ? අපිව ගයිඩ් කරන්න, අපිව ඉන්ස්ට්‍රක්ට් කරන්න, දෙයක් අපිට කමාන්ඩ් කරන්න, ඕඩර්ස් දෙන්න පාවිච්චි කරන වචන. Close the door. Don't smoke. මේ ඇවිල්ලා orders. එමත් නැත්නම් prohibition. දෙයක් කරන්න එපා කියන වාක්‍ය. දැන් බලන්න close the door. ඒ වගේ වාක්‍යයක ස්වරූපය I eat rice කියන වාක්‍යේ නැහැ. අන්න ඒකයි මං කිව්වේ purpose එක අනුවත්
අපි grammar ඉගෙන ගන්න ඕන හසුරුවන විදිහ. අවසාන හතරවෙනි එක තමයි මේ exclamatory sentences කියන එක. exclamations. අපේ හැඟීම් එක්ස්ප්‍රස් කරන වාක්‍ය. හරි. මම දැන් ඔය වර්ග හතර බෝඩ් එකේ ලියනවා. විනාඩියක් අරගන්න ඔයාලා ඉතාලම විනාඩියකටත් අඩු කාලයක් පුළුවන් නම් මේ මම ඕගලන්ට දීලා තියෙන ටියුට් එකේ තියෙනවා වාක්‍ය හතරක්. මොකද්ද? 1 2 3 4. ඔය හතර ටක් ගාලා හිතලා බලන්න කොකද ඉම්පෙරටිව් සෙන්ටෙන්ස් එකට උදාහරණයක්. කොකද ඩෙක්ලරටිව් සෙන්ටෙන්ස් එකට උදාහරණයක්. කොකද ඉන්ටරොගේටිව් සෙන්ටෙන්ස් එකට උදාහරණයක්. කොකද එක්ස්ක්ලමේටරි සෙන්ටෙන්ස් එකට උදාහරණයක්. මම ලියන්නම් සෙන්ටෙන්ස් වර්ග හතර බෝඩ් එකේ කාලය අරගෙන මම දෙනවා ඔයගලන්ට වන් ඇවිල්ලා ඔයගලන් සෙන්ටෙන්ස් හතර නම්බර් කරගන්න 1 2 3 එක වැහුවනම් හරි 1 2 3 4 කියලා සෙන්ටෙන්ස් හතර වර්ග කරගන්න මං උඩ ලියනවා ඔයගලන්ට සෙන්ටෙන්ස් වර්ග හතර A B C D කියලා ඔයාලා chat box එකේ ගහන්න 1 ඇවිල්ලා A ට දායිති B ට දායිති C ට දායිති D ට දායිති මොන ගොඩට දායිති කියන එක ඕගොල්ලන් ලියන්න මම ඕගොල්ලන්ගේ තුන්වෙනි පිටුවේ දීලා තියෙනවා sentence වර්ග හතර මොකක්ද declarative ඒ කියන්නේ දෙයක් ප්‍රකාශ කරන declarative sentence ඒ කියන්නේ ප්‍රකාශ declarative sentence දෙක imperative sentence විධාන තුන මම ඔයාලට දීලා තියෙන පිළිවෙල interrogative sentences දෙයක් interrogate කරනවා ප්‍රශ්න වාක්‍ය අවසාන වශයෙන් exclamatory sentences emotions ඒ කියන්නේ හැඟීම් වාක්‍ය මේ ටික declarative imperative interrogative exclamatory sentences හැඟීම් වාක්‍ය මේ හතර ටක් ගාලා chat box එකේ අපි දාමු එක ඇවිල්ලා Aද දෙක ඇවිල්ලා Cද විනාඩියක් ගන්න මට ඕනේ මම මේ වෙලාවේ ඔයාලට කියන්නම් මට ඕනේ ඔයාලා හැමෝම හිතින් ගතින් හැම දෙයකින්ම පාඩමට බැඳිලා ඉන්න. ගතිනුත් බැඳෙන්න ඕනේ. හින්දා මම ඔයාලලව ලියවනවා. තරහ වෙන්න එපා. අපි ලියන්න කියන්න කතා කරන්න සිද්ධ වෙනවා. මොකද මේක ලැන්ග්වේජ් ක්ලාස් එකක් නේ. ඒ හින්දා ඒකට පොඩ්ඩක් අනුගත වෙමු. පෑන අරගෙන ටක් ගාලා මේ අභ්‍යාසය කරන්න 1 minute. මම වතුර ටිකක් බීලා එන්නම්. ටක් ගාලා වැඩේ කරන්න. හරි. හරිම සතුටුයි හැමෝම බොහොම ඇක්ටිව්ලි ඉන්වෝල්ව් වෙනවා අපේ වැඩේට. හරි. ගොඩක් අය උත්තර දාලා තියෙනවා. I just want you all to get involved all the time. Not that I am going to correct all these things on the chat box now, but it doesn't mean that you don't need to do it now. I want you all to do it because I need you all to engage yourselves to the activity. Then only your brain will work. Only when your brain is working, your mind will accept whatever that I am telling you. And you will be able to recollect everything when you are using the language some other time. Only when you store everything in your head. How do you store everything in your head? By practicing. How do you practice? First thing is practice it in the classroom.
classroom එකේ නිදිමත ගතිය සහ ඔබට කම්මැලි ගතියක් එනවා නම් number 1 you are fail. Then practice it at the class and then you practice at home. Okay. ඔය දෙකම අපිට වැදගත්. හරි. හැමෝම උත්තර ලියලා මං හිතන්නේ okay හරි. ඔන්න දැන් උත්තර ටික බලමු අපිට අග්ගාලා. අපේ වාක්‍යය Samantha is very good at learning and understanding things. මොකද්ද උත්තරේ? Samantha ගැන කරන ප්‍රකාශයක්. එහෙනම් හරි ඔයාලා ඔක්කොලාම number 1 is a declarative sentence. A. පැහැදිලි? number 1 A. ඇයි? Samantha ගැන ප්‍රකාශයක් කරන්නේ. Samantha is very good at learning and understanding things. හරි ඊළඟ වාක්‍ය බලන්න. Does she think she is better than anyone else? අපෙන් අහනවා ප්‍රශ්නයක්. ඇය හිතනවාද ඇය වෙන ඕනම කෙනෙකුට වඩා දක්ෂයි එහෙමත් නැත්නම් හොඳයි කියලා? අපෙන් අහනවා ප්‍රශ්න. Does she think? ඔන්න වැදගත් දෙයක්. ප්‍රශ්න වාක්‍යයක්. පොඩ්ඩක් බලන්න ඔය වාක්‍ය දිහා. Does she think? does කියන එකෙන් පටන් ගන්න. මතක තියාගන්න මේ do does කියන්නේ do does did කියන්නේ ප්‍රශ්න අහන්න උදව් වෙන පද. ඔන්න දැන් මං මේ කතා කර යනකොට අතරින් පතර ග්‍රැමර් වෙන ඒරියාස් උත් ටච් කර යනවා. ඔයාලගේ ඔළුවට ඒ ටිකක් දාගන්න. මෙන්න ප්‍රශ්න වාක්‍ය අහන්න පාවිච්චි කරන පද do does. එතකොට does she think she is better than anyone else? ඊළඟට මොකද මේ interrogative sentence එක තියෙන ඊළඟ වැදගත් දේ? There is a question mark at the end of the sentence. You need to have a question mark. පැහැදිලි ඇති මං හිතන්නේ ඔයාලට. Okay. ඊළඟට මොකද්ද අපේ වාක්‍ය? Oh, I think she is. Oh, මම හිතනවා එහෙමයි. I think she is. Oh කියද්දි මේක අපේ හැඟීම ප්‍රකාශ කරන්න පාවිච්චි කරපු පදයක්. Oh. මේ වගේ ඒවා මේ පදවලට අපි කියනවා interjection කියලා. මේ පද පාවිච්චි කරලා ලියන වාක්‍ය exclamatory sentences හැඟීම් වාක්‍ය. interjections පාවිච්චි කරලා ලියන වාක්‍ය හැඟීම් වාක්‍ය. අර මතකද interjection කියලා එකක් මම අර group of words වල කියලා දුන්නා. දැන් ඔබට පේනව නේද මේවයි සම්බන්ධතාවය? sentences වලට sentence හැදෙන්න වචන ඕනේ. වචන වර්ග අපි 8ක් ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්නවා. ඒවා purpose එක අනුව ඒ වාක්‍යවල යොදනවා. exclamatory වාක්‍යයක් කියන්න ඕන නම් interjection එකක් ඕන වෙනවා. right? හරි. ඔන්න තුනත් අපි හොයාගත්තා. එක A ඒ කියන්නේ declarative sentence එකක්. දෙක අපේ වාක්‍යය does she think she is better than anyone else? ඒක interrogative sentence එකක්. C. තුන oh I think she is. ඔව් මම හිතනවා එහෙමයි. හැඟීමක් ප්‍රකාශ කරන්නේ මට හිතනවා ඒක එහෙමයි. එහෙනම් ඒක exclamatory sentence එකක්. D. අවසාන වාක්‍යය remember every person that you meet knows something that you don't. මොකද්ද මේ? උපදේශයක්. advice එකක්. advice දෙන වාක්‍ය, උපදේශ දෙන වාක්‍ය, ඒ වගේම commands, requests, ඒ වගේම intention එකක් ප්‍රකාශ කරන වාක්‍ය, ඒ ආදී වාක්‍ය අපි imperative sentences විධාන වාක්‍ය විදිහට අපි හඳුන්වනවා. එහෙනම් B. ඔන්න දැන් ACDB කියලා උත්තර දාපු අය අප්පුඩියක් ගහගන්න Tamanටම. පොඩ්ඩක් නිදිමත යන්නත් එක්ක අපිට පුළුවන් අපිවම appreciate කරගන්න. මතක තියාගන්න self appreciation is core for everything. අපිව appreciate කරගන්න පුරුදු වෙන්න ඕන මොනවා කරන්නත් කලින්. හරි. ඔන්න අපි දැන් පළවෙනි exercise එක කරලා ඉවරයි. හරි. ඔන්න ඊළඟට යනවා අපි මම screen share කරනවා. ඔන්න මම පොඩි chart එකක් දීලා තියෙනවා. දැන් ඔයාලා හිතයි ඇයි මේක අපිට කලින් දීලා නැහැනේ අපේ මේ learning materials වල කියලා. දුන්නේ නැහැ. දුන්නේ නැත්තේ මං ඇත්තටම I want you all to write this down at this moment. writing speed එකත් අපි හදාගන්න ඕනේ. ඒවා හදාගන්නේ අපි මේ වැඩ කරන අතරතුර engage වෙනකොටම තමයි අපි ඒකත් කරගන්න ඕනේ. හරි. මේක දැන් ලියන්න යන්න එපා දඩබඩ ගාලා. අපි මුලින්ම බලමු මේකේ මම මේ දීලා තියෙන්නේ මොනවද කියලා. මේකේ තියෙන්නේ මං අර කියපු 8 parts of speech. ඔයාලට 8 parts of speech මට පැයෙන් උගන්වන්න බෑ. 8 parts of speech ගැන අපිට දවස් 8ක්
වත් කතා කරන්න දේවල් තියෙනවා සාමාන්‍ය අවබෝධයක් ගන්න. හැබැයි මම ඔයාලට මේවා කියලා දෙන්න යන්නේ වෙනස් විදිහකට. භාවිතයෙන් තමයි මං කියලා දෙන්න යන්නේ. නැතුව අර කකුල් දෙක බේසමක ඔබාගෙන කටපාඩම් කිරීමේ න්‍යාය මම පිළිගන්නේ නැහැ. ඒ නිසා විවිධාකාර වූ පැරග්‍රාෆ්ස් එතකොට ඩිස්කෂන් වීඩියෝස් එතකොට අපේ මේ නිදිබර ගතිය නැති කරන විදිහේ විවිධ ඇක්ටිවිටීස් හරහා තමයි මම ඔයාලට මේ parts of speech ඉදිරියේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ parts of speech වල මේ 8 අපි ටච් කරගෙන යමු ටට්ටක් ගාලා අයිඩියා එකක් ගන්න ඉස්සරහට මේවායෙන් පාඩම් හැදෙනවා කියලා මතක තියාගෙන. එතකොට ඔයාලට දැන් මේක ඉගෙන ගන්නකොට මේ 8 දැන් මේ ලාවට අතගාලා බැලීමක් කරන්නේ තත්ත්වය කොහොමද කියලා තේරුම් ගන්න. හරිද? nouns 1. දැන් ඔයාලට මාව පේන්නේ චූටියට ස්ක්‍රීන් එක ලොකුට පේනවා ඇති. ස්ක්‍රීන් එක දිහා බලන්න. මෙන්න nouns. parts of speech වල වැදගත්ම දෙයක්. nouns කියන්නේ මොනවද? ෆන්ක්ෂන් එකක් තියෙනවා මේ පද වර්ගයේ. දැන් මම ඔයාලට සමන්ත ගැන ලියපු වාක්‍ය මතකයිනේ. Samantha is very good at learning and understanding things. මේ වාක්‍යයේ nouns මොනවද කියලා නිකන් චුට්ටක් හිතලා බලන්න. nouns කියන්නේ මොනවද? naming people, things, places, ideas and concepts. අපි පුද්ගලයන්, දේවල්, තැන් සහ අදහස් මේ ආදී සියල්ල හඳුන්වා දීමට භාවිතා කරන පද තමයි nouns. ඉතින් මේක අපි පොඩි බබාලට සිංහල උගන්වද්දිත් නාම පද මොනවද කියලා අහපුවාම ඕක තමයි කියන්නේ. මේක බොහොම සරල දෙයක්. නමුත් මේ පද වර්ගය හඳුනා ගැනීම තුළ අපිට අපේ වාක්‍ය වැරදෙන්නේ නැතුව ගොඩනගා ගැනීමේ හැකියාව අපිට ලැබෙනවා. ඒ නිසායි අපි මේවා ඉගෙන ගන්නෙ. බලන්න එක්සැම්පල් එක දිහා. Prabha owns a beautiful car. ප්‍රභාට තියෙනවා ලස්සන කාර් එකක්. ටක් ගාලා මේකේ nouns වලට ඉරි ගහ ගන්න. 1 2 3 ඉවරයි. දෙවෙනි එක. They decided to buy a house. ඔවුන් තීරණය කරා buy a house. මගේ ස්ක්‍රීන් එකේ අඳින්න එපා. ඔයාලගේ කොලේ ඉරි ගහ ගන්න please. නැත්තම් ඔයාලා ඉරි ගහන ඒවා හැමෝටම පේන්න පටන් ගනි. හරි? ඔයාලගේ මෙහෙමයි. ඒක දැන් අහයි කෝ කියලා බඩු. ඔය මගේ ස්ක්‍රීන් එකේ අඳින්න එපා. ඔයාලා පෑනයි පැන්සලයි අරගෙන අතේ තියාගෙන වාක්‍යයට අග්ගල ලියා ගන්න ඕනේ. That's why I told you all that reading and writing is your first activity that I am giving you all. මං ඔයාලට දෙන ෆස්ට් ඇක්ටිවිටි එක තමයි ලියන්න කියන්න පුහුණු වීම වැඩිහිටියෝ හැටියට. එතකොට දැන් අතේ තියෙන පෑන පැන්සල කොලේ අරගෙන ටක් ගාලා ඔය වාක්‍ය ලියා ගන්න ඕනේ. හරිද? දක්ෂ අයෙක් ඇත්නම් මේ chart එකත් මේ වෙනකොට සාමාන්‍යයෙන් ගහගෙන වාක්‍ය ලියාගෙන ඇති. හරි මම විශ්වාස කරනවා හැමෝම එහෙමයි කියලා. Prabha owns a beautiful car. 2. They decided to buy a house. I believe in free speech. මේක දැන් නාම පද ටිකට ඉරි ගහ ගන්න. හරි අපි බලමු. ප්‍රභා යම් කිසි අයෙක් හඳුන්වන proper noun එකක්. එයාටම විතරක් හිමි නමක්. ප්‍රභා owns a beautiful car. ඔන්න ප්‍රභා නාම පදයක්, car නාම පදයක්. They decided to buy a house. මෙතන they යම් කෙනෙක් හඳුන්වනවා තමයි. නමුත් මම කියන්නම් ඇයි they මෙතන noun එකක් කියලා අපි ගන්නෙ නැත්තේ කියලා. they noun එකක් නෙමෙයි. Decided to buy a house. House naming things. යම් කිසි වස්තුවක් හඳුන්වන පදයක් house. බඩු විකුණන අලුත්ම ක්‍රමය උඩරට.com සමග ඔබත් අදම එක්වන්න. නිවසේ සිට ඔබ දරන වෑයමට දිරියක් වන්න අප සූදානම්. අත්කම් නිර්මාණ, මැහුම් ගෙතුම් හා සියලුම දේශීය නිෂ්පාදන සඳහා දැන් විවෘතයි. ඔබගේ නිෂ්පාදන පිළිබඳව සියලුම තොරතුරු සමග ගනුදෙනුකරුවන් හා ඍජුවම සම්බන්ධ වන්න. Free listing, no commission.